භාණ්ඩ බෙදා දීම ඇතුළු ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ කාර්යයන් ක්‍රමවත්ව සිදු වුනේ නැති බව අපි සියලු දෙනාම දන්නවා. ආණ්ඩුව කරේ මාධ්‍ය සංදර්ශන පවත්වන එක. භාණ්ඩ තියෙනවා වෙළඳපොලේ භාණ්ඩ තියෙනවා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ කිව්වා. හැබැයි දිගින් දිගටම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිගින් දිගටම මේ තත්ත්වය වඩා කාර්යක්ෂම විය යුතුයි අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් නැති අති දුෂ්කර ජීවිත ගත කරන එදිනෙදා වැටුපෙන් ජීවත් වෙන දෛනික වැටුපෙන් ජීවත් වෙන අති විශාල ප්‍රමාණයක් මේ දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා. ඒ මිනිසුන්ට භාණ්ඩ මල්ලක් මිලදීලා ගන්න බෑ. ඒ නිසා එයාට භාණ්ඩ නොමිලේ ලබා දිය යුතුයි. එයාට සහනාධාර ලබා දිය යුතුයි. ඒකට කාර්යක්ෂම වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කිව්වා. ආණ්ඩුවෙන් එවැනි වැඩපිළිවෙලක් අදටත් අපිට දකින්න නැහැ. අදටත් දකින්න නැහැ. ආණ්ඩුව කරන්නේ අපි දකින්න සමෘද්ධිය ලබා දීමේ ගැටලුව. දැන් අපි දැක්ක මාධ්‍යවල දකින්න සමෘද්ධි පොලිමේ ඉන්න මිනිස්සු ගන්න රුපියල් 5000 ගන්න. ඉතින් කොරෝනා වළක්වන්න පුළුවන්ද? කොරෝනා නතර කරන්න පුළුවන්ද? ඊට පස්සේ අපි දැක්ක මිනිස්සු මැසිවිලි නගනවා. 5000 ගන්න ගියාම 2000යි අතර දීලා තියෙන 3000ක් ණයට කැපිලා. මොන හිඟර වැඩක්ද මේ? අලුත් මිනිස්සුන්ට දෙන්නේ නැහැ, පරණ මිනිස්සුන්ට දෙනවයි කියනවා. ඒතකොට බලන්න මිනිස්සු අතර තියෙන ගැටුම අපි දැක්ක නිලධාරීන් කටයුතු කරන විදිය. අර සමෘද්ධි නිලධාරිනිය හරියට ත්‍රස්තවාදියෙක් වගේ. මිනිස්සුන්ට සලකන්නේ නිකන් ත්‍රස්තවාදීන්ට සලකනවා වගේ. ඔන්න නිලධාරීවාදයේ තරම අන්න මිනිස්සු සලකන විදිය. මෙවැනි තත්ත්වයකට ගමන් කරලා තියෙන අක්‍රමත්භාවය නිසා ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂම භාවය සහ අක්‍රමවත් භාවය කිසිම සැලසුමක් නැතුව කටයුතු කිරීම නිසා විශේෂයෙන්ම දන්නවා ගමකට ගියාම ගමේ ඉන්න 60 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න 60 රාජ්‍ය නිලධාරීන්. මේ රාජ්‍ය නිලධාරීන් වද යොදාගෙන තියෙන්නේ කොහොමද? එයාව කාර්යක්ෂමව එයාව යොදාගෙන තිබෙනවද? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවද? ලාහෙට ගෙම්බු අයිදිනවා වගේ බෙහෙත් තෙල් බෙද අර බෙහෙත් තෙල් බෙද්දු වගේ තමයි රාජ්‍ය නායකයන් තුළ සියලු දෙනාම කටයුතු කරන්නේ තම තමන්ට ඕන විදියට. එක පැත්තෙන් අපි දන්නවා ආණ්ඩුව රාජ්‍ය නායකයා ඒතර ආණ්ඩුව ඒ ඇමති මණ්ඩලය සහ අනෙක් පැත්තෙන් නිලධාරී. එක පැත්තකින් නිලධාරී වාදය ඇති වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපිට පේන දෙයක් තමයි ඊටාම පාක්ෂික භාවයකින් තමයි කටයුතු තෝරා බේරාගෙන කටයුතු කරන බව පේන්න තියෙනවා. ඒ පිළිබඳව ජනතාව චෝදනා කරනවා. දේශපාලනඥයෝ සහ මෙදිහත් වෙලා තිබෙන්නේ තමන්ගේ පාක්ෂිකයෝ තෝරා බේරාගෙන කටයුතු කිරීම සඳහා බව අද චෝදනා නගමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බඩගින්න තියෙන්නේ සහ බඩගින්න නිවා ගන්න අවශ්‍ය කරන්නේ පරිප්පු 500යි කරෝල 250යි ඕනේ කරන්නේ පොහොට්ටු වැයට පමණක් නෙමෙයි. කොරෝනාවෙන් බේරීම සඳහා බඩවිය තරක ගන්න අවශ්‍ය කරන්නේ පොහොට්ටු වැයට පමණක් නෙමෙයි. මේ රටේ අති දුෂ්කර ජීවිත ගත කරන ලක්ෂ 40කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම සාධාරණත්වයක් ඉටු විය යුතුයි. ඒ නිසා තමයි අපි කිව්වේ මේක තෝරා බේරාගෙන Tamanගේ වන්දි බට්ටයන් හරහා මේක කරන්න ගියොත් අවසානයේදී මැතිවරණ කාර්යයක් බවට පත් වෙනවා. දැන් අපිට පේන්න තියෙන්නේ මැතිවරණ වැඩක්. මේ කොරෝනාවෙන් නිදහස් වෙන කොරෝනාවට මුහුණ දීම සඳහා කරන වැඩකට වඩා Tamanගේ 3-2 සහ ඉදිරි මැතිවරණ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය වැඩපිළිවෙලක් විදිහටයි අද කටයුතු කරමින් තිබෙන්නේ. අවංක වමනාවක් තිබෙනවා නම් රජය කළ යුතු වන්නේ සියලු දේශපාලන කණ්ඩායම් සියලු ජනවර්ග කණ්ඩායම් මේ සියලු දෙනාම එකතු කරන්න පුළුවන් ඒ ජාතික සභාව ඒ නියෝජිත සභාව පාර්ලිමේන්තුව අපි පුණා පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳවුවාම ඒක නිකන් පාක්ෂික විදියට කරන්න බෑ. ඒක අගතිගාමී විදියට කරන්න බෑ. ඒක පුළුල් සංවාදයකින් පුළුල් සාකච්ඡාවකින් එකඟතාවයකින් ජාතික කාර්යයක් ඉටු කරන්න පුළුවන්. ජාතික තීන්දුව ගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව තවමත් ඒ සඳහා ප්‍රමාද වෙන්නේ. ආණ්ඩුව සූදානම් වෙලා තියෙන්නේ අනෙක් සියලු දෙනාම වහලා අනෙක් සියලු දෙනාගේම කටවල් වහලා දැන් අපි දන්නවා අනෙක් කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. විවේචනය කරන්න බෑ. මාධ්‍යට තොරතුරු ලබා දෙන්න බෑ. ඒ නිසා ආණ්ඩුව විතරක් ඉස්සරහට වෙලා චණ්ඩි වගේ වීරයෝ වගේ හැසිරෙමින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් යනවා. අන්තිමේදී තවන්ට බැරි වෙනකොට තමන්ගේ නොහැකියාව පේනකොට ඒක මිනිස්සුන්ට දානවා. අන්තිමේදී මිනිස්සුන්ව බිත්තියට හේතු කරලා කියන මිනිස්සු තමයි මේකට වග කියන්නේ. ඕගොල්ලෝ මේ තමන්ගේ වගකීම ඉටු කරේ නැහැ. ඕගොල්ලෝ එහෙම යනවායි කියන එක. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ මොහොතේ කළ යුතු වන්නේ මේක ජාතික කාර්යයක්. මේක පොහොට්ටුවට පමණක් අත්වෙච්ච විපතක් නෙමෙයි. ආය වගේ මෙතනදී මාධ්‍යයේ හැසිරීම පිළිබඳවත් අපි කියන්න ඕන. සමහර මාධ්‍ය අපි දැක්කා අපි පහුගිය කාලෙම දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම තීරණාත්මක අවස්ථාවන් වලදී මාධ්‍ය කිහිපයක් කටයුතු කළේ බොහොම වර්ගවාදී, ජාතිවාදී, උන්මත්තක ස්වරූපේ.
කොයි මොහොතේද අනිත් ජාතීන්ට එරෙහිව ප්‍රචාරණය ගෙන යන්නේ කියලා කටයුතු කරමින් හිටපු මාධ්‍ය අපි දන්නවා. ඒකට ලොකු වමනාවක් තියෙනවා මොකක් හරි ආවොත් මේක අනිත් ජාතිය පිටින් දාන්න. අපි දැක්ක සමහර ප්‍රවෘත්ති පළ කරන විදිහ. ප්‍රවෘත්ති පළ කරන අද 122ක් කොරෝනා වෛරසයට ගොදුරු වුණු 122ක් අපිට හසු වී තිබෙනවා. එක් මුස්ලිම් ජාතිකයෙකු ඇතුළු තවත් 121 දෙනෙක් මීට අයත් වෙනවා. මුස්ලිම් ජාතිකයාට එක විදිහටයි සිංහල ජාතිකයාට එක විදිහටයි දෙමළ ජාතිකයාට එක විදිහටයි ප්‍රංශකාරයාට එක විදිහටයි එංගලන්තකාරයාට එක විදිහටයි ඇමරිකන් කාරයාට එක විදිහටයිද මේ කොරෝනා වෛරසය පැතිරෙන්නේ. වෛරසය සියලු ජනතාව සියලු ජාතීන් සියලු දේශ සීමා මේ සියලු දෙනාටම එක සමානව සලකලා තියෙනවා. ඒ මාධ්‍ය කරන්නේ හැම වෙලෙම සමහර මාධ්‍ය දෙකක් තුනකට තියෙන පුදුමාකාර වමනාවක් කොහෙන් හරි ගිහලා අන්තිමේදී ඒක ජාතිවාදයෙන් ඉවර කරන්නේ. ඒක උන්මත්තක ස්වරූපයක්. ඒක මානසික රෝගයක්. මේ සමහර මාධ්‍යවල තිබෙන මානසික රෝගයක්. මේ මොහොතේදී අවශ්‍ය කරන්නේ තමන්ගේ නොහැකියාව, තමන්ගේ තිබෙනා වූ අකාර්යක්ෂම භාවය, තමන්ගේ තිබෙන මුග්ධ භාවය මේ සියලු දේවල් මකා ගන්න, මේ සියලු දේවල් යට ගහන්න, මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ජනතාව බිත්තියට හේතු කරලා ජනතාව පිටින් සියලු දේ යවන්න එපා. මේ දැන් හැම කෙනාගේම සල්ලි හොය යන්න එපා. එයි අපි අහන්නේ කෝ ලබාගත් ණය සහනාධාර. දෙවතාවකට මේ වන විට රජයට ණය සහනාධාර ලැබිලා තිබෙනවා. කෝ තෙල් සහනේ, ජනතාවට දුන්නේ නැති සෙල් සහනේ. කිව්වේ ඉඳගෙන අපි ඒකාබද්ධ අරමුදලක් හදලා ඒකෙන් ජනතාවට සෙත සලසනවා. මේකෙන් තමයි අපි ජනතාවට සහන සලසන්නේ. ඕදේ මුදල් කොහොමද වියදම් කරලා තියෙන්නේ? කවුද වියදම් කරන්නේ? කවුද වග කියන්නේ? මොකද්ද විනිවිද භාවය? ඒ නිසා මේ මොහොතේදී අවශ්‍ය කරන්නේ මේ සියලු දේවල් සාකච්ඡා කරන්න පුළුවන්, තීන්දුව తీරන ගන්න පුළුවන් සියලු දේශපාලන කණ්ඩායම්, සියලු ජනවර්ග කණ්ඩායම්, මේ සියලු දෙනාම එකතු කරන්න පුළුවන් සභාව, ජනතා සභාව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. එසේ නොවුනොත් මෙය බරපතල නිලධාරීවාදයකින් සහ බරපතල අගතිගාමී භාවයකින්, බරපතල පාක්ෂික භාවයකින් මේ ක්‍රියාවලිය බරපතල අනතුරුදායක තත්වයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි නැවතත් මේ රටේ පුරවැසියන් විදිහට ඉල්ලා සිටින්නේ සාධාරණත්වය හා සමානාත්මතාවය මුල් කරගනිමින් බොහොම ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ මේ අභියෝගයට මුහුණ දීම සඳහා කටයුතු කළ යුතුයි.